ඔව්. එහෙනම් කේබල් එක කොහෙන් ගන්න වෙන්නේ? ඔතනින්. නැත්නම් මේන් ඔයගොල්ලෝ පොඩ මෙහෙට. ගන්න පුළුවන් වෙන්න ගන්න. ඒකත් මෙහෙට දාගන්න. හරියට කිව් එක දෙන්න කියන්නේ සර් එනවා. මට කියන්න. ඔව්. මට ගන්න කියන්නේ. ඒ හාමුදුරු මෙතෙන් එනවද? ආතර මෙතනින් අරගෙන සයිඩ් එකෙන් දෙන්න ඕනේ. ඕකේ. ආයිබෝවන් ඔබට වාසනාවන් සැමට. තම්බ පන්නියෙන් හමා එන සෞභාගයේ පවන් රොද. ආයිබෝවන් ඔබට වාසනාවන් සැමට. තම්බ පන්නියෙන් හමා එන සෞභාගයේ පවන් රොද තම්බ පවනේ ශ්‍රී ලංකාවේ ප්‍රථම සුළං විදුලි බලාගාර උද්‍යානය ජාතියට ලියන කිරීමේ ඓතිහාසික අවස්ථාවටයි ඔබ අප සියලු දෙනා මේ එකහසු වන්නේ. ජාතික රූපවාහිනිය ඔස්සේ අප සූදානම් මෙම අවස්ථාව ඔබ හමුවට පමුණුවන්නට. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සම්ප්‍රාප්තියත් සමග මේ යෝධ කුළුණු වලින් සමන්විත කිලෝමීටර් 13ක් තිස්සේ මන්නාරම් වෙරළ තීරයේ හෙක්ටයාර 150ක භූමි භාගයක නිර්මාණය කර ඇති මේ සුළං විදුලි බලාගාරය ජනතා අයිතියට පත් කරන්නට අප කටයුතු සූදානම් කොට තිබෙනවා. தம்பபவனி இலங்கையின் முதலாவது காற்றலை மின் உற்பத்தி நிலையம். நாட்டின் பலமிக்கு சௌமாக்கியம் நோக்கிய பயணம். அதிமேந்தகு ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷ அவர்களுடைய ஆசையுடன் மின்வள கௌரவ அமைச்சர் டலஸ் அழகப்பெரும மற்றும் சூரிய சக்தி காற்று மற்றும் நீர்மின் உற்பத்தி கருத்திட்ட அபிவிருத்தி கௌரவ ராஜாங்க அமைச்சர் துமிந்த திசாநாயக்க அவர்களின் அழைப்பில் மாண்புமிகு பிரதமர் மஹிந்த ராஜபக்ஷ அவர்களால் மன்னார் நண்டுகுடாவில் அமைந்துள்ள இலங்கையின் விசாலமான காற்றலை பூங்கா சற்று நேரத்தில் திறந்து வைக்கப்பட உள்ளது. இந்த நிகழ்வுக்கு வருகை தந்துள்ள இந்த நிகழ்வை கண்டுகளிக்கும் அனைவருக்கும் எமது வணக்கம். රටේ දෛනික විදුලි අවශ්‍යතාවය විදුලිය ඒකක මිලියන 40ක්. ඒ සඳහා මෙගාවොට් 2500ක් පමණ අප රටට ජනනය කරගත යුතු වෙනවා. බලශක්තිය කියන්නේ අපේ දෛනික ජීවිතයත් එක්කලා එකට බැඳිලා අපේ දෛනික ජීවිතය ගෙවන්නට බලශක්තියෙන් තොරව හැකියාව ලැබෙන්නේ නැහැ. ගෘහ ඒකක සඳහා, කර්මාන්ත ශාලා සඳහා, ව්‍යාපාරික කටයුතු සඳහා, අනිකුත් කාරණා සඳහා කාර්යක්ෂමතාව උපදවා ගන්නට වෙන්නේ බලශක්තිය ඔස්සේ. බලශක්තිය විවිධ ප්‍රභවයන් ඔස්සේ ජනනය කරගන්නා බව අප දන්නවා. ගල්ලංගුරු බලාගාර, ඒ වගේම ඩීසල් බලාගාර, ඒ වගේම ජල විදුලියෙන් ජනනය වන විදුලිය, ඒ වගේම මේ මෑතක සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් බැහැරට ගොස් සුළං මගින් පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය කෙරෙහි ලෝකයේ පමණක් නෙවෙයි ශ්‍රී ලංකාවේද අවධානය යොමුවන්නට උනා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි 2014 දී මෙම ව්‍යාපෘතිය පිළිබඳව පළමු සැලසුම් සකස් කරන්නේ. ඔබට මතකයි 2009 දී අපේ රටට සාමය ගෙන ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපතිතුමන් මහින්ද රාජපක්ෂ මැතිතුමන් එදා මේ රටට නිදහස ගෙනීමෙන් අනතුරුව බලශක්ති සංග්‍රාමයක් ආරම්භ කරන්නට වුණා. එහි ප්‍රතිඵලයක් විදිහටයි නොරෙච්චෝලේ ගල්ලංගුරු විදුලි බලාගාරය අපට දායාද වුණේ. එය නොවන්නට අදටත් අපි විදුලි කප්පාදුවක් සහිතව තමයි දෛනික ජීවිතය ගෙවන්නට වන්නේ කියන එක නිසැකයි. එනිසා විදුලි අවශ්‍යතාවය දිනෙන් දින ඉහළ යනවා. 100% විදුලිය සම්පාදනය වුණා වූාට අවශ්‍යතාවය දිනෙන් දින ඉහළට යන නිසා ඒ වෙනුවෙන්
මනා දුරදක්නා සැලසුම් ක්‍රියාත්මක කළ යුතුයි. එහි තවත් මේ නූතන විදුලි විප්ලවයේ ඇරඹුමක් විදිහට තමයි මේ සුළං විදුලි බලාගාර උද්‍යානය ජනතා අයිතියට පත්වීම පිළිබඳව අපි බොහොම සතුටින් යුක්තව මේ මන්නාරම් වෙරළ තීරයේ සිට ඔබ හමුවට පවසන්නේ. සහ මේ දසුන් සහ මේ උළෙල අවස්ථාව ඔබ හමුවට பமுனுவானே. ஆம், அசேல் அவர்கள் கூறியது போல அன்றாடம் மின் தேவையானது வெளிச்சத்தை தாண்டி பல துறைகளுக்காக தேவைப்படுகின்றது. கல்வியாக இருக்கட்டும், டிஜிட்டல் உலகத்தில் அனைத்து தொழில்நுட்பங்களையும் இயக்குவதற்கு மின் அவசியமாகின்றது. அதே போல சகல துறைகளிலும் நாட்டின் பொருளாதாரத்திலும் மின் ஒரு தூணாக அமைந்துள்ளது. அந்த வகையில் இலங்கையின் மின்சார சபை ஒரு நேர்த்தியான ஒரு திட்டத்தை அமைத்து கொடுத்திருக்கின்றது. எமது நாட்டில் ஒரு நாளைக்கு மின் தேவையானது 40 மில்லியன் யூனிட்டாக, அதாவது 2500 மெகாவாட்ஸ் ஆக தேவைப்படுகின்றது. இது பலவேறு முறைகளில் பெற்றுக்கொள்ளப்படுகின்றது. உதாரணத்திற்கு நாங்கள் சொல்வோமாக இருந்தால் நிலக்கரி மூலம் 1/3 பங்கு பெறப்படுகின்றது. මනාරම් දූපති දකුණු වෙරළ තීරයේ දිගේ කිලෝමීටර් 13ක් දිගට හෙක්ටාර 150ක භූමි භාගයක මෙම බලාගාරයේ ඉදිවී තිබෙනවා. දැන් ශ්‍රී ලංකා ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සම්ප්‍රාප්තිය සිදුවන අවස්ථාව, එතුමන්ගේ සුරතින් මේ දේශයට විදුලි අවශ්‍යතාවය සම්පාදනය වන තවත් සුවිශේෂ විදුලි විප්ලවයේ අවස්ථාවක් ඔබ හමුවට පමුණුවන්නටයි අප මේ සූදානම් වන්නේ. ගරු අග්‍රාමාත්‍යතුමන් ව්‍යාපෘතිය ජාතියට දායාද කිරීමේ අවස්ථාවට එක්වන ආකාරය සංස්කෘතින් කීපයක නියෝජනයක් සහිත බෙර සන්දනයක ආශිර්වාදය මැද්දේ ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ සම්ප්‍රාප්තිය සිදු වුණා. දැන් ලංකාවේ ප්‍රථම සුළං විදුලි බලාගාර උද්‍යානය ජාතියට දිළින කිරීම සඳහා වන සමරු පලකය නිරාවරණය කරන අවස්ථාව ගරු අග්‍රාමාත්‍යතුමන් අතින් රටේ විදුලි අවශ්‍යතාවය දිනින් දින වැඩිවද්දී ඒ අවශ්‍යතාවයට ගැළපෙන නවීන සම්ප්‍රදායෙන් බැහැර ක්‍රමවේදවලට යමින් මේ විදුලි විප්ලවය නැවත නූතන විදුලි විප්ලවය ආරම්භයක් ලෙස මේ ශ්‍රී ලංකාවේ පළමු සුළං විදුලි බලාගාර උද්‍යානය ජනතා අයිතියට පත්වුණු අවස්ථාව. එවැගේම එම අවස්ථාවට එකතු වී ආශිර්වාද කරනවා අපේ විදුලි බල ගරු අමාත්‍ය දල සලහා පෙරුම මැතිතුමන්, එවැගේම සූර්ය බල සුළං හා ජල විදුලි ජාන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමන්, එවැගේම දිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මැතිතුමන් ඇතුළු වන්නි දිස්ත්‍රික්කයේ සහ යාපනයේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාද මේ අවස්ථාවට එකතු වෙනවා. ආගමික ආශිර්වාදයන් සහිතව මේ ජනතා අයිතියට පත්වුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම සුළං විදුලි බලාගාර උද්‍යානය තඹ පවණී උද්‍යානයේ මේ මොහොතේදී ක්‍රියාත්මක කරවීම ගරු අග්‍රාමාත්‍යතුමන් අතින් සිදු වුණු අවස්ථාව තමයි ඔබට දැක බලා ගන්නට පිළිවන් වන්නේ. මෙම විදුලි බල උද්‍යානය තුලින් මෙගාවොට් 103.5ක විදුලියක් ජනනය කිරීමට නියමිතයි. එහි පළමු අදියර තුල ජනනය වන විදුලිය ඔබට ක්‍රමයෙන් මේ යෝධ සුළං පියාපත් කරකැවෙන අවස්ථාවේදී ක්‍රමයෙන් දැක බලා ගන්නට පුළුවන් වේවි. ඒ සුළංපත් හරහා උත්පාදනය වන විදුලිය ජනනය කරගත හැකි මේ සුළං ටර්බයින හරහා තමයි විදුලිය උත්පාදනය කර ගැනීම සිදු වෙන්නේ. ඒ හරහා මේ වෙනකොට ඔබට දැක බලා ගන්නටත් පිළිවන් වේවි පවතින සුළං තත්ත්වය තුළ උත්පාදනය වන විදුලි ඒකක ප්‍රමාණයන්. ගරු අග්‍රාමාත්‍යතුමන් මේ මොහොතේදී සියලු ආගමික නායකයින්ගේ ආගමික ආශිර්වාදයන් ලැබ සභාවේ අසුන් ගන්නා අවස්ථාව. මේ යෝධ කුළුණු පිළිබඳව සඳහන් කරද්දී
මෙම යෝධ කුළුණු 30කින් සමන්විතයි කිලෝමීටර 13ක් පුරා විහිදෙන සුළං විදුලි බලාගාර උද්‍යානය. ඒ උද්‍යානයේ මේ යෝධ කුළුණක උස මීටර 90ක් විදිහට තමයි සටහන් වෙන්නේ. ඒ මත රඳවා ඇති යෝධ සුළං පෙතිවල විශ්කම්භය පිළිබඳව සඳහන් කරද්දී මීටර 126ක්. ඒ එක් කුළුණකින් උත්පාදනය වන විදුලිය මෙගාවොට් 3.45ක් බව සඳහන් කරන්නට අවශ්‍යයි. එය එකතු වී සමස්ත විදුලිය උත්පාදනය මෙගාවොට් 103.5ක් මෙම විදුලි බල උද්‍යානයෙන් අපේක්ෂිතයි. தற்போது மாண்புமிகு பிரதமர் மஹிந்த ராஜபக்ஷ அவர்களுடைய திருக்கரத்தால் நாட்டின் விஷாலமான காற்றலை மின் உற்பத்தி பூங்கா பெயர் பலகை திரை நீக்கம் செய்யப்பட்டு உத்தியோகபூர்வமாக மக்கள் பாவனைக்காக தொடங்கி வைக்கப்பட்டுள்ளது. மிக விசாலமான இந்த பூங்காவினூடாக மிக பாரிய திட்டங்கள் மேற்கொள்ளப்பட உள்ளது. එසේනම් තම්බ පන්නියෙන් හමායන සෞභාග්‍යයේ පවන් රොද තම්බ පවනි ශ්‍රී ලංකාවේ ප්‍රථම සුළං විදුලි බලාගාර උද්‍යානයේ සමාරම්භක වෙනුවෙන් සුසැදුණු උත්සව අවස්ථාවේ ආරම්භයට අප පැමිණිලා තිබෙන්නේ. මා ආරාධනා කරනවා ගෞරවයෙන් මේ උත්සව අවස්ථාවේ පිළිගැනීමේ කතාව ඉදිරිපත් කරන්නට විදුලි බල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මැතිණියනි ඔබතුමියට ගෞරවයෙන්. தம்பபவனி காற்றாலை மின் உற்பத்தி நிலையம் தொடர்பான நிகழ்வு தற்போது நடைபெற்றுக் கொண்டிருக்கின்றது. வரவேற்புரையை வழங்குவதற்காக மின்வள அமைச்சின் செயலாளர் திருமதி வசந்தா பெரேரா அவர்களை அழைக்கின்றோம். අයිබෝවන් අන්‍යාගමික පූජකෝතුමානල්ලන්ගෙන් අවසර බිෂප්තුමනි විදුලි බල අමාත්‍ය දල සලහ පෙරුම් මැතිතුමනි අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මැතිතුමනි රාජ්‍ය අමාත්‍ය දුමින්ද මැතිතුමනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි ආණ්ඩුකාරතුමිය සියලු මහජන නියෝජිතවරුන් අමාත්‍යාංශයේ ලේකම්තුමනි විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා ප්‍රධාන රාජ්‍ය නිලධාරීවරුනි විදේශ නියෝජිතවරුනි ආරාධිත අමුත්තනි මිත්‍රවරුනි මෙරට ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 103.5ක ධාරිතාවක් එක් කෙරෙන ශ්‍රී ලංකාවේ විශාලතම සුළං විදුලි බලාගාරය විවෘත කිරීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව මම ඉතාමත් සතුටු වෙනවා. මිත්‍රවරුනි දේශපාලඥයෙකුට විතරක් නෙවෙයි ඕනෑම මිනිසෙකුට ජීවිතයේ තියෙන පුළුවන් සතුටක් තමයි යමක් පටන් අරගෙන අවසන් කිරීම. එක විදිහට අද මම මන්නාරම දූපතට ආවේ. ඔබතුමන්ලා කිව්ව විදිහට 14 දී මුල් පියවර තබපු මේ ව්‍යාකෘතිය රටට කැපකිරීම සඳහා අන්න ඒ සතුට උපරිමයෙන්ම දරාගෙනයි කියලා මම කියන්න ඕන. ඒ වගේම මන්නාරමට එනකොට මම දැක්කා මේ අවට සියලු පාරවල් කාපට් කරනවා. ඩග්ලස් දේවානන්ද මෙතුමා කිව්වා විදුලි බල මණ්ඩලේ මේ ව්‍යාකෘතියෙන් තමයි කිලෝමීටර් 20ක් අවට පාරවල් කාපට් කරන්න කියලා. මිත්‍රවරුනි මට මතක් වෙනවා 2008 තරම් ඈතදී මඩු දේවස්ථානයට යන පාර හදලා මඩු මංගල්‍ය වෙනුවෙන් රටේ නායකයා විදියට මම එන්න හදනකොට මට කිව්වා මෙහාට එන්න ඕන නම් LTT එකේ නායක ප්‍රභාකරන් මහතාගෙන් අවසර ගන්න ඕන කියලා. එදා මිත්‍රවරුනි රටේ නායකයා විදිහට එදා මම ජනාධිපතිවරයා මඩුපල්ලියට එන්නත් ත්‍රස්තවාදීන්ගෙන් අවසර ගන්න ඕන යුගයක් අපිට තිබුණා. මම එදා බොහොම පැහැදිලිව ඒ පණිවුඩය ගෙනාපු අයට කිව්වා මේ රටේ සෑම පුරුදු උත්තරේ සිට දකුණටත් නැගෙනහිර සිට බටහිරටත් නිදහසේ යන්න පුළුවන් යුගයක් නිර්මාණය කරලා තමයි
තමුන්නාන්සේලාගේ ඒ මඩු පල්ලියට මම එන්නේ කියලා. ඒ නිදහස් කිරීමේ ප්‍රතිඵලය තමයි අද මේ තම්බවන්නේ. එදා 1890 මෙරට මුල්ම විදුලි බල්බය දැල්වූදා පටන් විදුලිය සියලු දෙනාට සීනයක් කළා. ඒ ලොකුම අභියෝගය වුණේ ගමට විදුලිය ගෙන යාම. එදා ඉංජිනේරු විමල සුරේන්ද්‍ර මැතිතුමා ඇතුළු විද්වතුන්ගේ ධෛර්යය සහ දායකත්වය මත ඒ අභියෝගය ජය ගැනීමට අපිට හැකි වුණා. මිත්‍රවරුනි, විදුලි බලය ලබා දීමට යම් කාලයක් ගත වූ බව ඔබ දන්නවා. මුත් ඇතම් පාලන සමයන්හිදී දුරදිග නොබලා කළ ක්‍රියාකාරකම් රටේ විදුලි බල ශේෂ්ත්‍රයේ දියුණුවට බාධාවක් එක්කලා ගියොත් ඒක නිවැරදි. කැරලි කෝලාහල මෙන්ම යුද්ධය පැවති සමයන්හි විදුලි බල පද්ධතියට සිදු හානිය සුළුපට නැණි. ඒ නිසා පසු කාලීනවත් රටේ විශාල විදුලි අර්බුද පැන නැගුණා. ඒක ඔබ දන්නවා. ඒ ඇතැම් ප්‍රතිවිපාකය අදටත් අපි මුහුණ දෙනවා. ඒ බව දන්න නිසා තමයි අනෙකුත් තීන්දුව වගේම විදුලි බලය පිළිබඳව අපි හැම විටම ක්‍රියාත්මක වුණේ සැලසුම් එක්ක. අපේ රජයන් බලයටපත් වූ හැම වෙලාවෙම මෙරට විදුලි බල ඉල්ලුමට අවශ්‍ය සැපයුම් ලබා දීමට මූලික අවධානය අපි යොමු කළා. අපේ දේශපාලන කාලයේදී ඉහළ කොත්මලේ මොරගහ කන්ද වැනි ජල විදුලි බලාගාර හැදුවා. ඒ වගේම තමයි කිසිම අවස්ථාවක අපි විදුලිය කප්පාදු කළේ නැහැ. ඒ නිසා කිසිදාන් විදුලි නොදුටු ඈත පිටිසර ගම්මාන සංවර්ධන මාවතට ගෙනෙමින් විදුලි බලය ලබා දෙන්නට අපට හැකි වුණා. දැන් අනාගතේ බාර ගන්න දරුවන්ට කුපිලාපු එළියෙන් පොතපත බලන යුගය නිමා කළ යුතු බව අද මෙන්ම එදත් අපි තරයේ විශ්වාස කළා. මට මතකයි මම නිහිල්ව කියන ගම්මානයට විදුලිය දුන්නම බෙලියත් ආසනය. එදා හිටපු විරුද්ධ පක්ෂයෙන් මට කිව්වේ මේ විදුලිය කන්නද කියලා. එදා රැස්වීමක් තියලා කිව්වා එහෙම. මම කියන්න සිද්ධ වුණා ඔව් මම මේ විදුලිය දෙන්නේ මිනිසුන්ට කන්න කියලා. මගේ අහුවා ඒ කොහොමද කියලා. මං කිව්වා මේ විදුලිය දුන්නම කර්මාන්ත ඇති වෙයි. ඒ හැම කර්මාන්තය තුළින්ම මිනිසුන්ට කන්න ටික ලැබෙවි. ඒකින්ද මේ විදුලිය අපි දෙන්නේ කෑම කන්න තමයි. කන්න. ඒ නිසා එදා එහෙම කියලා තමයි. එහෙම තමයි මේ ආකල්පය තිබුණේ. එදා ඒක යුගයක. වර්ෂ 2005 දී අපි බලයටපත් වෙන විට මම හිතන්නේ ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 65%කට පමණයි විදුලිය තිබුණේ. වර්ෂ 2015 වෙන විට ජනගහනයෙන් 98%කට ප්‍රතිශතයකට විදුලිය දෙන්න අපිට හැකි වුණා. ඒ නිසා නගරයේ මෙන්ම ගමේ නිවසල් විදුලි බල්බයක් දැල්වෙන පරිවර්තනීය යුගයක් අපි නිර්මාණය කරයි කියලා කිව්වොත් ඒක නිවැරදි. ඉදිකිරීම අවසන් කරගන්න බැරිව තිබුණු නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරේ කටයුතු අප පසුගිය කාලයේ තුල ඉටු කළා. එමගින් මෙගාවෝට් 900ක විදුලි ධාරිතාව ජාතික විදුලි පද්ධතියට එක් වුණා. 2015 වෙනදාත් සැලසුම් සකස් කරලා තිබුණේ 2020 වෙනකොට ගල් අඟුරු බලාගාරය ඉදිකිරීමට වගේම පුනර්ජවනීය විදුලිය ව්‍යාප්ත කිරීමට අවශ්‍ය වැඩ පිළිවෙල. මොකද 2015 බලයට පත් වුණු ආණ්ඩුවට ජනතාවට අඛණ්ඩව විදුලිය සැපීම ගැන විධිමත් වැඩ පිළිවෙලක් තිබුණේ නැහැ කිව්වොත් ඒක නැවැරදියි කියලා මම හිතනවා. ඒ හේතුව නිසාම අපිට ඉදිරියේදී විදුලි බල හිඟයකට මුහුණ දෙන්න සිදුවෙන්න ඉඩ තිබුණයි කියලා විදුලි බල මණ්ඩලය අපිට කියනවා. එම අභියෝගයට මුහුණ දෙන්න අපි දැනටමත් විදුලි බලාගාරය ඉදි කරමින් පවතිනවා.
කෙරවෙල පිටිය LNG බලාගාරය තුළින් මෙගවොට් 300ක ධාරිතාවයක්, නොරොච්චෝලේ තවත් ගල්ලඟුරු බලාගාරයක්, ඉදිකිණි තුළින් මෙගවොට් 300ක විදුලි ධාරිතාවයක් ජාතික විදුලි බල පද්ධතියට එක් කරන්න සියලු කටයුතු සූදානම් කරලා. අපි ආරමුණ වෙන්නේ අධික වියදමක් දැරීමට වෙන තාප විදුලි බලාගාර ක්‍රමයෙන් අඩු කරලා පුනර්ජනනීය විදුලි බලය ප්‍රචලිත කිරීමයි ආම්දුරනේ. අපි 2013 දී තමයි පුනර්ජනනීය විදුලි බලය ප්‍රචලිත කරන්න කටයුතු කළේ. අපි එදා ඉඳන් සුළං බලය වගේම සූර්ය බලය යොදාගෙන විදුලි බලාගාර ඉදි කරන්න සැලසුම් කළා. අපෙන් පසු වෙන ආණ්ඩුවක් ඒ වැඩ පිළිවෙල අඛණ්ඩව පවත්වාගෙන යාවියයි අපි විශ්වාස කරා. නමුත් එය එසේ සිදු වුණාදැයි ඔබ දන්නවා. සිදුුනේ නැහැ කියලා. හොඳ දේ හොඳ විදියට දකින්න. වැරදි දේ වැරදි විදියට දකින්නත් බැරි වුණු නිසා ඔවුන් වෙනසකට කළේ අපෙන් පලිගත්ත එක විතරයි. අධ්‍යාපනයෙන් රටේ මානව සම්පත් හදලා රැකියාව උත්පාදනය කළා, පාරක් ගොඩක් හැදිලා, කර්මාන්ත ශාලාවක් පටන්ගෙන එක විදුලි බල්බයක් හරි අලුතින් දැල්වෙන විට ජනතා අපේක්ෂාවන් දැල්වෙනවයි කියන එක බලන්න. අපි රජයක් විදියට මේ බව සම විටම තේරුම් අරගෙන හිටියේ. ඒ විතරක් නෙවෙයි, ඕනෑම පුද්ගලයෙක් ත්‍රස්තවාදී උදුරු නැති ආරක්ෂිත රටක ජීවත් වෙන්න කැමැති. දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරනවාට කැමැති. ඒ ගැන කල්පනා කරපු ජනතාව අපට පහුගිය මැතිවරණයේදී ඉහළම ජනවරම ලබා දුන්නු බව ඔබ ඔබ දන්නවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මේ ප්‍රතිපත්තිය ඒ ජනතා අපේක්ෂාවන් ඉටු කරන්න අපි ලෑස්ති. විදුලි බලය ගත්තත් සෞභාග්‍යයේ දැක්මට අනුව විදුලි පරිභෝගිකයා අනාගතයේදී විදුලි බල නිෂ්පාදකයෝ ලෙස පරිවර්තනය කරනවා. මිත්‍රෝනි, අද මේ යථාර්ථය වෙලා තියෙන්නේ එදා අපේ රජයක් යටතේ 2014 දී මූලික සැලසුම් සකස් කළ ව්‍යාපෘතියක්. ඒ නිසා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව මෙම සුළං විදුලි බලාගාරය එක් සන්ධිස්ථානයක් කියලා මම හිතනවා. අද ලෝකෙම පුනර්ජනනීය බල ශක්තිය ගැන කතා කරනවා. සෑම රටකටම ස්වභාවික ප්‍රභවයන්ගෙන් විදුලිය ලබා ගන්න තරම් වාසනාවක් නැති බව ඔබ දන්නවා. ඒ අතින් අපේ රට කොතරම් වාසනාවන්තද? සුළං බලය පමණක් නොවේ, සූර්ය බලය යොදාගෙන අපේ විදුලිය නිපදවිය හැකියි. මේ සෑම පුනර්ජනීය බල ශක්තියක් මොස්සේ ජාතික විදුලි බල පද්ධතියට 70%ක විදුලි ධාරිතාවක් එක් කර ගැනීම අපේ අපේක්ෂාව. මෙතෙක් පෞද්ගලික අංශයට කුඩාවට හෝ සුළං බලයෙන් විදුලිය ජනන කිරීමේ හැකියාවක් තිබුණා. මොනනම් ලංකා විදුලි බල මණ්ඩලයට ඒ හැකියාව එදා තිබුණාද? මොකද මෙතෙක් සුළං විදුලි බලාගාර තිබුණේ පෞද්ගලික අංශය සතුව. ඒ නිසා මන්නාර මේ විවෘත වන මෙම සුළං විදුලි බලාගාරය උද්‍යානය ලංකා විදුලි බල මණ්ඩලයට අයත් පළමු සුළං විදුලි බලාගාරය උද්‍යානය ලෙස ඉතිහාසගත වේ. අපේ මිත්‍ර ඩලස් මලප්පෙරුම් මැතිතුමා කෙටි කලක් තුළ මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට අවශ්‍ය නායකත්වය ලබා දුන්නා. රාජ්‍ය ඇමති දුමින්ද දිසානායක මැතිතුමනි. ඒ වගේම ඔබ දුන්නු ඒ සහායතාවගේ ලේකම් අමාත්‍යාංශයේ ලේකම්තුමාලා ඇතුළු මේ ව්‍යාපෘතියට සම්බන්ධ ලංකා විදුලි මණ්ඩලයේ සභාපතිතුමා, ඉංජිනේරුවන්, නිලධාරීන්, සේවකයන් විශාල පරිශ්‍රමයක් ගෙවෙනුවෙන් දරා තිබුණු බව අපි දන්නවා. ඉලක්කයෙන් 30%ක ධාරිතාවක් අද මේ මොහොතේ පටන් ජාතික විදුලි බල පද්ධතියට එක් වෙනවා. ඉදිරියේ මේ ක්ෂේත්‍රයට 100% මුළු ධාරිතාවම විදුලි බල පද්ධතියට එක් කිරීමට කටයුතු කරනවා. තවත් මාස කිහිපයකින් මේ ව්‍යාපෘතිය සමස්ත ඉලක්කය සපුරන විට ඉතා අඩු වියදමකින්
විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව අපිට ඇති වෙනවා. මේ තුලින් සැමට විදුලිය ලබා දීමේ අපගේ ඉලක්කය සපුරා ගැනීමට මෙන්ම වාර්ෂිකව ඉහළ යන විදුලි ඉල්ලුමේ අර්බුදය විසඳා ගැනීමටත් හැකි වේ කියලා අපි විශ්වාස කරනවා. දේශගුණික විපර්යාසය අවම කිරීමේ විසඳුමක් විදියටත් අද පුනර්ජනනීය බල ශක්තිය පිළිබඳ අවධානය යොමු වෙනවා. මෙවැනි ව්‍යාකෘතියකින් සිදුවන පරිසර හානියක් නැති තරම් මිත්‍රවුනි මන්නාරම කියන්නේ නිරදික වගේම ඊශාන දිග මෝසම දෙකේදීම හොඳට සුළං ලැබෙන ප්‍රදේශයක්. ඒ වගේම සංක්‍රමණික පාක්ෂීන් විශාල සංඛ්‍යාවක් මේ හරහා තමයි ලංකාවට පැමිණෙන්නේ කියලා. ඒ සතුන්ගේ හිරිහැරයක් නොවන පරිද්දෙන් මේ සුළං පෙතේ එකවර නවතා දැමෙන රේඩා පද්ධතියකුත් සවි කරලා තියෙනවා කියලා දැනගන්න තියෙනවා. ජනතාව විදියට ඔබට සතුටු විය හැකි රටේ දියුණුවට බලපාන මෙවැනි ව්‍යාකෘති ක්‍රියාත්මක කිරීම අපේ ඉලක්කය. ඒ නිසා පසුගිය කාලේ අපිට විවිධ අවලාද නගමින් සිටි අයට අපි මතක් කරන්න කැමතියි. හාමුදුරනේ අපේ ක්‍රමය පරිගැනීම නොවේ රටට වැඩ කිරීම කියලා. ඒ නිසා විශාලම සුළං විදුලි බලාගාර රටට එක්වන අද දිනේ රජයක් විදියට ඒ ගැන අපි සතුටු වෙනවා. විරුද්ධ පක්ෂ ඇතමෙක් අර ළඟදී ආපු සුළි කුණාටුවට රටට එන්නත් කලින් ඒ ගැන අනාගතය කිව්වයි කියලා ඔබට මතක ඇති. එයා බලා උන්නේ ජනතාවට විපත්‍යක් වෙලා ආණ්ඩුවට පනින්න මාතෘකාවක් හදා ගන්නද කොහොමද කියලා තමයි එදා බලාගෙන හිටියේ. ඒ වගේ පටු දේශපාලන අරමුණු දැන්වත් මේ රටින් ඉවත් විය යුතුයි කියලායි ජනතාව දැන් කල්පනා කරන්නේ. COVID-19 තත්ත්වය නිසා මුළු ලෝකෙම අද ආර්ථික පසුබෑමක් ලක් වෙලා. නමුත් අපේ රටේ ජනතාව එම පීඩාවෙන් මුදා ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම අපි අරගන්න තියෙනවා. අපි ගන්නවා. ඒ වගේම එක්ව ජය ගැනීමේ දේශීය ආර්ථිකය නගා සිටීමට ක්‍රියාවලියට අපි මුල පුරා තියෙනවා. ආනයන සීමා කරමින් දේශීය නිෂ්පාදකයා ගැන බලාපොරොත්තු දල්වා අපි තියෙනවා. අපි ජාතික විදුලි බල පද්ධතියට අද දිනේ එක්වන මෙම සුළං විදුලියත් ඒ සඳහා ශක්තියක්. මිත්‍රෝනි සෞභාග්‍ය දැක්මට අනුව 2030 වන විට අපේ රටේ සමස්ත විදුලියෙන් 70%ක 80ක පුනර්ජනනීය බල ශක්තිය මත රඳා පැවතිය යුතුයි. විදුලි බල ශේෂ්ත්‍රයේ සිදුවන හැම දැවැන්ත පරිවර්තනයට ශ්‍රී ලංකාවේ විශාලතම සුළං විදුලි බලාගාර උද්‍යානයේ ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් බව සිහිපත් කරන්න කැමතියි. ඒ නිසා විශේෂයෙන්ම නැවත වාරයක් විදුලි බල මණ්ඩලයට අපේ ස්තුතිය පුද කරමින් ඔබ සැමට සෞභාග්‍යමත් දෙයක් උදා වේවායි කියමින් ස්තරුවන් සරණ පතනවා. முன்னாள் ஜனாதிபதியும் பிரதமரும் இந்த நாட்டினுடைய தந்தையுமாகிய கௌரவ மாண்புமிகு மஹிந்த ராஜபக்ச அவர்களே, வணக்கத்துக்குரிய மதகுருமார்களே, இந்த அமைச்சினுடைய அமைச்சர் கௌரவ டலஸ் அழகப்பெருமா அவர்களே, அதுபோல் இந்த அமைச்சினுடைய இராஜாங்க அமைச்சர் கௌரவ துமிந்த திசநாயக்க அவர்களே மற்றும் ஆளுநர் திருமதி சார்ல்ஸ் அவர்களே, இந்த வன்னி மாவட்டத்தினுடைய நாடாளுமன்ற உறுப்பினர்கள் கௌரவ காதர் மஸ்தான் அவர்களே, திலீபன் அவர்களே மற்றும் இங்கு வருகை தந்திருக்கிற ஜதாமினி குணவர்த்தனா அவர்களே, இந்த அமைச்சினுடைய செயலாளர் அவர்களே, லேக்கன் துமிய, மற்றது சபாபதி துமா மற்றும் இந்த மாவட்டத்தினுடைய அரசாங்க அதிபர் அவர்களே
மற்றும் இந்த பிராந்தியத்தினுடைய பிரதேச செயலாளர் அவர்களே மற்றும் இங்கு கூடியிருக்கின்ற அனைவருக்கும் வணக்கம், ஐபோவான், அஸ்ஸலாமு அலைக்கும். இன்று அதாவது எங்களுடைய நாட்டில் நீர்மின் உற்பத்தி, நிலக்கரி மற்றும் எரிபொருள் மூலமாக மின் உற்பத்திகளை நாங்கள் பெற்று வந்திருந்தோம். ஆனால் இவற்றிற்கூடாக அதிகளவு செலவுகளும் சுகாதார கேடுகளும், அதே நேரத்தில் இந்த நீர் மின் உற்பத்தி காலத்தில் சில வேளை வறட்சி வந்தால் அதுவும் பற்றாக்குறையாக போய்விடும். அந்த வகையில் உலக நாடுகளில் குறிப்பாக சீனா, அமெரிக்கா, இந்தியா போன்ற நாடுகளில் இன்று இந்த காற்றாலை மின் உற்பத்தி வசதிகள் செய்யப்பட்டு அதற்கூடாக மக்கள் அதிக அளவில் பயன்பெற்று வருகின்றார்கள். அந்த வகையில் மேன்மதங்கிய ஜனாதிபதி கோட்டாபே ராஜபக்ச அவர்களது தலைமையிலும் மேன்மதங்கிய பிரதமர் மஹிந்த ராஜபக்ச அவர்களது வழிகாட்டலின் கீழும் ஆற்றல் மிக்க அமைச்சர் டலஸ் அழக பெருமா அவர்களினதும் ஆளுமை மற்றும் ஆர்வத்தின் பிரகாரம் துடிப்புமிக்க இராஜாங்க அமைச்சர் துமிந்த திசநாயக்கா அவர்களது தலைமையிலும் இன்று இந்த மின் பூங்கா ஆரம்பிக்கப்பட்டிருக்கின்றது. இதற்கூடாக இந்த மாவட்டத்தினுடைய மின்சார பற்றாக்குறை நீக்கப்படும் என்பதை இந்த சந்தர்ப்பத்தில் இந்த மாவட்ட மக்களுக்கு நான் அரசாங்கம் சார்பாக தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். ஏனென்றால் இந்த மாவட்டத்தில் அடிக்கடி மின் தடை ஏற்படுகின்றது, மின் பற்றாக்குறை இருக்கின்றது. அப்போ இந்த திட்டத்திற்கு ஊடாக நிச்சயமாக விரைவில் அந்த மின் தடை நீக்கப்பட்டு போதிய அளவுக்கு இங்கு மின்சாரம் கிடைக்கும் என்பதையும் இந்த சந்தர்ப்பத்தில் கூறிக்கொண்டு, அதைவிட இதற்கூடாக இந்த தீவு பகுதியில் 20 கிலோமீட்டர் வீதிகளை அமைக்கக்கூடிய ஏற்பாடு இதனூடாக ஏற்படுகின்றது. அதே நேரத்தில் கடற்தொழிலாளர்களுக்கு அந்த டியூப்வெல்ஸ், அதாவது துளைக்கிணறுகளும் ஏற்பாடு தருவதாகவும் வேலை வாய்ப்புகளை அதிகமாக இந்த மாவட்ட இளைஞர் யுவதிகளுக்கு பெற்று தருவதாகவும் அரசாங்கம் தீர்மானித்திருக்கின்றது. அந்த வகையில் இந்த மின்சாரம் தொடர்பாக அந்த அமைச்சர்களும் அந்த செயலாளர்களும் தலைவர்களும் அதை பற்றி உங்களுக்கு விளங்கப்படுத்தி கொண்டிருக்கின்றார்கள். இந்த சந்தர்ப்பத்தில் நான் உங்களுக்கு தெரியப்படுத்த விரும்புவது, இந்த சமீபத்தில் ஏற்பட்ட இந்த சூறாவளி மற்றது இந்த வெள்ளப்பெருக்கு காரணமாக இந்த மாவட்டத்து மக்கள் பல வகைகளில் பாதிக்கப்பட்டிருக்கின்றார்கள். அதே போல் குறிப்பாக கடற்தொழிலாளர்களும் பாதிக்கப்பட்டிருக்கின்றார்கள். நேற்றைய அமைச்சரவையிலும் கூட இது தொடர்பாக கலந்துரையாடப்பட்டு கௌரவ ஆளுநர் அவர்களிடமும் மாவட்ட அரசாங்க அதிபரிடமும் மற்றது இந்த கடல் தொழில் திணைக்களத்திடமும் அந்த நஷ்ட விவரங்களை கோரியிருக்கின்றேன். அந்த நஷ்ட விவரங்கள் கிடைக்கின்ற பட்சத்தில் அவற்றிற்கான தீர்வை நிச்சயம் அரசாங்கம் பெற்றுத்தரும். அதைவிட இங்கு இந்த கடற்தொழிலாளர்கள் எதிர்கொள்ளுகின்ற இந்திய இழுவைப்படகு தொடர்பாகவும் மற்ற உள்ளூரிலே தடை செய்யப்பட்ட தொழில் முறைமைகள் காரணமாகவும் இந்த மாவட்டத்தினுடைய கடல் தொழிலாளர்கள் அவருடைய வாழ்வாதார ரீதியாக அதிகளவில் பாதிக்கப்பட்டு கொண்டிருக்கின்றார்கள். நேற்றைக்கு கூட எங்களுடைய வெளிவார அமைச்சர் கௌரவ தினேஷ் குணவர்த்தன அவர்களும் நானும் இந்திய தூதுக்குழுவினரை நேற்றைக்கு சந்தித்திருந்தோம். அந்த வகையில் இந்திய இழுவைப்படகினுடைய அத்துமீறிய சட்டவிரோத தொழில்கள் சம்பந்தமாக கதைத்திருந்தோம், விவாதித்திருந்தோம். அந்த வகையில் இந்த வருடம்
இந்த வருட முடிவுக்குள் இரண்டு தரப்பினரும் ஒரு பேச்சுவார்த்தையை தொடங்கி விரைவாக இந்திய இழுவப்படையினுடைய அத்துமீறலுக்கு தீர்வு காணலாம் என்ற முடிவை எடுத்திருக்கின்றோம். தை பிறந்தால் வழி பிறக்கும் என்று சொல்லி தமிழில் சொல்லுவார்கள். அந்த வகையில் வருகின்ற தை மாதத்தில் இருந்து இந்த அரசாங்கம் எந்த வகையிலும் பாரபட்சமற்ற முறையில் இந்த மக்கள் எதிர்கொள்ளுகின்ற பிரச்சனைகளுக்கு தீர்வு காணப்படும் என்றும் கூறி, மற்றது இந்த மாவட்டத்தில் ஏனைய பிரச்சனைகள் பல பிரச்சனைகளும் இருக்கின்றன. அந்த வகையில் இந்த மாகாணத்தினுடைய ஆளுநர், மற்றது இந்த மாவட்டத்தினுடைய நாடாளுமன்ற உறுப்பினர்கள் மஸ்தான் அவர்கள், மற்றது திலீபன் அவர்கள், மற்ற இந்த மாவட்டத்தினுடைய அரசாங்க அதிபர் அவர்களோடு சேர்ந்து நீங்கள் எதிர்கொள்ளுகின்ற பிரச்சனைகளை வெகு விரைவாக தீர்ப்போம் என்ற நம்பிக்கையும் கொடுத்து, இந்த சந்தர்ப்பத்தை கொடுத்த கௌரவ அமைச்சர் டலஸ் அழக பெருமா அவர்களுக்கும், ராஜாங்க அமைச்சர் கௌரவ துமிந்த சில்வா அவர்களுக்கு, தசநாயக்கா அவர்களுக்கும் என்னுடைய நன்றியை கூறி விடைபெறுகின்றேன். நன்றி, வணக்கம். අති පූජනීය මහා සංඝයා වහන්සේ, බිෂොප්තුමනි, කුරුක්කල්තුමනි, මෞලවිතුමනි, විවිධ බෙදීම් සහිතව හිටපු ජාතීන් ශ්‍රී ලාංකීය ජාතිය ලෙස එක්සත් කරනු ලැබුව මේ ජාති ආදරණීය නායකයා මහින්ද රාජපක්ෂ ගරු අග්‍රාමාත්‍යතුමනි, ඔය සහෝදර අමාත්‍ය ඩග්ලස් දේවනන්ද මැතිතුමා, ඒ වගේම මගේ සහෝදර අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා, මන්නාරම් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති අපේ කාද මස්තාන් මන්ත්‍රීතුමා, ඒ වගේම අපේ ගුණවර්ධන මන්ත්‍රීතුමා, ප්‍රමුඛ සියලුම ජනතා නියෝජිතවරුනි, උතුරු පළාත් ආණ්ඩුකාරතුමිය, ඒ වගේම විදුලි බල අමාත්‍යංශයේ ලේකම්තුමිය වසන්තා පෙරේරා මැතිණිය ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මාවනි, විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා ඉංජිනේරු විජිත හේරත් මැතිතුමා ඇතුළු අපේ නව සාමාන්‍ය අධිකාරීතුමිය ගරු අගමැතිතුමනි, එතුමිය ඊයේ තමයි මේ රාජකාරිය බාරගත්තේ, හේරත් මැතිණිය. ඒ වගේම ඊයේ දක්වා හිටපු අපේ කීර්තිමත් සාමාන්‍ය අධිකාරීතුමා කීර්ති කරුණාරත්න මැතිතුමා ඇතුළු විදුලි බල මණ්ඩලයේ समस्त सेवक सहोदरत्वेन अवसरයි संभावनीय आराधित अमुत्तनी, विशेषයෙන් the country director of ADB Dr. Chen, प्रमुख संभावनीय आराधित अमुत्तनी, मगे वृत्तीय सगयन्वන මාධ්‍යවේදී මිත්‍රවරුනි, මන්නාරම ප්‍රදේශවාසී ආදරණීය ජනතාවනි, මේ වේදිකාවේ නොහිටියත් අපේ පළමු කෘතවේදීත්වය මේ අවස්ථාවේ ප්‍රදානය කරන්නට ඕනේ. මේ පුනර්ජනනීය බලය, පුනර්ජනනීය ශක්තිය රාජ්‍ය ප්‍රධාන ශක්තිය බවට පත් කරන්නට තීරණය කරපු අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට අපි අපේ කෘතවේදීත්වය ප්‍රකාශ කරන එක පළමු අවස්ථාව විදිහට මම සිදු කරන්නට කැමතියි. ඒ වගේම මිත්‍රවරුනි, අද මේ සභාවේ කියවුණා මේක හැරවුම් ලකුණක් කියලා. විවිධ මානයන්ගෙන් අද ඓතිහාසික දවසක් කියලා. අපේ රාජ්‍යය අත්පත් කරගත්තු විශිෂ්ට ලකුණක් ලෙස
මේ අවස්ථාව සඳහන් වුණා. මේ අවස්ථාව වෙනුවෙන් දායක වුණු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එවකට 2014 මාර්තු මාසේ 24 වෙනිදා මේ කැබිනට් පත්‍රිකාව ආරම්භ කරලා කැබිනට් පත්‍රිකාවෙන් මේ ව්‍යාපෘති ආරම්භ කරලා එතෙක් මෙතෙක් මිට සම්බන්ධ වුණු හැම දිනාටම ඔවුන්ගේ දේශපාලන වර්ණය කුමක්ද කියලා කියන එක අදාළ කරගන්නේ නැතිව කෘතවේදී ජාතියක් විදියට අපි මේ ඓතිහාසික මන්නාරම් භූමියේ ඉඳලා අපේ ගෞරවය ප්‍රකාශ කරන්නට ඕනේ. මේ අද හැරවුම් ලකුණ වගේම අද හැරවුම් ලකුණ අපේ සහෝදර ඇමතුමා දුමින්ද දිසානායක ඇමතුමාත් පැහැදිලි කරා. අපේ සභාපතිතුමාත් හොඳට පැහැදිලි කරා. අතිගරු අග්‍රාමාත්‍යතුමනි අපි අපේ ජාතික ආර්ථිකය පුනර්ජනනීය බලයෙන් සන්නද්ධ කිරීමේ වැඩපිළිවෙලේ එක හැරවුම් ලකුණක් විදියට තමයි මේ අවස්ථාව අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මිහිකතට වග කියන මිහිකතට ගරු කරන මිහිකතට ආදරය කරන ජාතියක් විදියට මිහිකත වෙනුවෙන් මිහිකතේ අනාගතය වෙනුවෙන් නිර්මාණය කරන එක සුවිශේෂී හැරවුමක් විදියට මේ අවස්ථාව අපිට ඉතාම ආඩම්බරෙන් සඳහන් කරන්නට පුළුවන්. ඊට අනිත් පැත්තෙන් ගත්තොත් මුළු ලෝකයේම පොසල ඉන්ධන අත්තරලා ස්වභාවික ශක්තියින් කෙරෙහි දියුණු රාජ්‍යයන් සමත් රාජ්‍යයන් ගමන් කරන වෙලාවේ ශ්‍රී ලාංකීය රාජ්‍ය සෞභාග්‍යයේ දැක්ම ඇතුලේ ඉතා මැනවින් සපත කරලා තියෙනවා කොහොමද අපි ඒ දිහාට වර්තනය වෙන්නේ කියලා. ඒක තව හැරවුම් ලකුණක්. මෙම හැරවුම් ලකුණු රාශියක් තියෙනවා. විදුලිවල මණ්ඩලයේ විදිහට ගත්තත් අතිගරු අග්‍රාමාත්‍යතුමනි විදුලිවල මණ්ඩලයට සතුරු වෙන්න පුළුවන් අපි කාටත් වඩා වැඩියෙන්. මේ ව්‍යාපෘතියේ සැලසුම විදේශකයන් අතේ නෙමෙයි තියෙන්නේ. මේ තාක්ෂණය ඉංජිනේරු තාක්ෂණය සැලසුම සමීක්ෂණය සාක්ෂරතා අධ්‍යයනය මේ සියල්ලම සිදු කරලා තියෙන්නේ විදුලිවල මණ්ඩලයේ ඉංජිනේරු මහතුරුන් තාක්ෂණ වේදීන් ඇතුළු සේවකයන්. ඒක අපිට රටක් විදියට ඒ විදුලිවල මණ්ඩලයේ තාක්ෂණ මහිමය පිළිබඳව ඊටාම ගෞරවයට පත් වෙන්න පුළුවන් අවස්ථාවක්. ඒකත් විදුලිවල මණ්ඩලයේ විදියට හැරවුම් ලකුණක්. මෙහෙම හැරවුම් ලකුණු රාශියක් තියෙනවා. මේ හැරවුම් ලකුණු අතරේ මම ඔබට කැමතියි මතක් කරන්නට මේ විදුලි බලය ශ්‍රී ලාංකීය බලශක්තියේ හැරවුම් ලකුණු කීපයක් පිළිබඳව අපි ගරු අගමැතිතුමනි ජාතියක් විදියට ශ්‍රී ලාංකීයයන් විදියට පළවෙනි වතාවට අපි විදුලි බල්බයක් දැකලා තියෙන්නේ 1882. මට මතක විදිහට SS හෙලියෝ කියන ජර්මන් නෞකාව කොළඹ වරායට ඇවිල්ලා ඒක ජාතික කෞතුකාගාරයේ තියෙන දැන්වීම ගැසට් නිවේදනය. විදුලි බල්බයක් දැක ගන්නට ඕන නම් ගෝල්ෆෙස් පිටනට එන්න කියලා. මිනිස්සු ඒක රාශි වෙලා තිනවා 882. 882. 902 වෙනකොට අපේ පළමු බලාගාරය හැදෙනවා. ගෑස් වලින් ස්ටීම් වලින් ගෑස් පහම්දිය කියලා අදටත් කියනවා අපි ඒක. මෙගාවොට් 3ක බලාගාරය. 950 වෙනකොට ලංකාවේ පළවෙනි විමල සුරේන්ද්‍ර වැනි ජාතික නායකයන්ට ගෞරව කරමින් අපි කියන්නට ඕනේ පළවෙනි බලාගාරය ලක්ෂපාන ඉදි වෙනවා. මෙගාවොට් 25ක. 950. ඒ වකවානුවේම පළවෙනි සම්ප්‍රේෂණ පද්ධතිය එනවා ලක්ෂපාන ඉඳලා කොළොන්නාවට. මෙව හැරවුම් ලකුණු. ඊට පස්සේ 2009 සමාවෙන්න 1976 මහවැලි මණ්ඩලයේ පළවෙනි බලාගාරය පුනර්ජනනීය බලාගාරය ඉදි වෙනවා උකුවෙල. ඔබතුමා ඒ පාර්ලිමේන්තුවේ ලාබාලම මන්ත්‍රීවරයා. මොනතරම් ආඩම්බරයක් ඔබට දැනෙනව ඇද්ද? ලාබාලම මන්ත්‍රීවරයා විදියට. රාජාසන කතාව ශ්‍රීමව බණ්ඩාරනායක මැතිණිය ඉදිරිපත් කරාම
ඔබතුමා තමයි අපි පුංචි සන්දිය බලාගෙන අහලා තිබ්බා පිළිතුරු කතාව මුළු පාර්ලිමේන්තුව වෙනුවෙන්ම කරේ. ඒ ආණ්ඩුවේ 976 උකුවෙල බලාගාරය මහවැලි මණ්ඩලයේ ගොඩනගනවා. 2009 මේ වර්තමාන විදුලි පනත ඔබතුමාගේ නායකත්වයෙන් රටේ ස්ථාවර කරනවා. විතරක් නෙමෙයි 2011 ඔබතුමාට ආඩම්බර වෙන්න පුළුවන් මෙරටේ පළවෙනි ගල්ලංගුරු බලාගාරය අද මෙගාවොට් 900ක් මෙගාවොට් 300කින් ආරම්භ වෙනවා 2011. මෙහෙම හැරෝම් ලකුණු රාශියක් තියෙනවා. අද ඔබතුමා පටන් ගත්ත මේ ව්‍යාපෘතිය ඔබතුමා ජාතියට දායාද කරා. මෙතනින් මේ හැරෝම් ලකුණු නතර වෙන්නේ නැහැ ගරු අගමැතිතුමනි. සෞභාගයේ දැක්ම ඇතුලේ ඉදිරි වසර 4ක කාල සීමාව තුලදී ශ්‍රී ලාංකීය ජාතිය සන්තකේ හැරෝම් ලකුණු කීපයක් මතුවෙනවා. දැන් ඔබතුමාම මේ මොහොතේ අද මට වෙලාව ලබා දුන්නා ශ්‍රී ලංකාවේ පළවෙනි ස්වභාවික වායු LNG බලාගාරයට ජනවාරි මාසේ මුල් සතියේ මුල්ගල් තියන්න. මුල්ගල් තියන්න පළවෙනි LNG බලාගාරයට. ඒක මේ රටේ තව හැරෝම් ලකුණක්. හැරෝම් ලකුණක්. ඒ විතරක් නෙමෙයි. ඊයේ අපි කැබිනට් මණ්ඩලයේදී දුමින් දැමතුමා මේ ගැන කිව්වා. කැබිනට් මණ්ඩලය අතිගරු ජනාධිපතිතුමා ගරු අගමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය ඒකමතිකව සම්මත කර අපේ යෝජනාව ශ්‍රී ලංකාවේ පළවෙනි සූර්ය බල උද්‍යානය සියඹල ආණ්ඩුවේ ඉදිකිරීම සඳහා අවශ්‍ය කැබිනට් තීන්දුව ඊයේ කැබිනට් මණ්ඩලය ඊයේ සන්ධ්‍යා භාගයේදී ගනු ලැබුවා. ඒක තව හැරෝම් ලකුණක් දුමින් දැමතුමා කිව්වේ ගැන. ඒතරක් නේ අපි සති දෙක තුනක් ඇතුළතදී මෙරටේ පළවෙනි අපද්‍රව්‍ය බලාගාරය waste to energy. තාම සිංහලෙන් හොඳ නමක් නැහැ. තම්බ පවණී වගේ අපි හොඳ නමක් හොයාගන්න ඕනේ ඒකට. බලාගාරය කරු අගමැතිතුමනි තව සති දෙක තුනක් ඇතුළතදී හැඳල බස්නාහිර පළාතේ තියෙන කසල ටොන් 700ක් දවසකට 700ක් භාවිත කරලා ඒ බලාගාරය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවත් සති කීපයක් ඇතුළතදී. ඒකත් හැරෝම් ලකුණක්. අපි මේ දවස්වල අධ්‍යයනයක් කරා කැබිනට් මණ්ඩලයට එන්න බලාපොරොත්තු වෙනවා ලංකාවේ පළවෙනි පම්ප් ස්ටෝරේජ් බලාගාරය වෙනුවෙන් සාක්ෂරතා අධ්‍යයනය ටික කරන්න. ඒක තවත් හැරෝම් ලකුණක් වෙයි අපේ ඉතිහාසයේ. එතකොට මම විශ්වාස කරනවා මගේ සහෝදර ඇමතුමා දුමින්ද දිසානායක ඇමතුමා සඳහන් කරපු පරිදිම මේ සෞභාග්‍යයේ පළමු අඩ දශකය ශ්‍රී ලාංකීය බලශක්ති ශේෂ්ත්‍රයේ දැවැන්ත විප්ලවීය වෙනසක් බවට පත් කරනවා නොඅනුමානයි. අද අපි මන්නාරම් ද්‍රෝණියේ ඉන්නේ. මන්නාරමේ මහා පොළව අපේ හාමුදුරුවනේ රහස් රාශියක් හංගගෙන ඉන්නේ. රහස් රාශියක් හංගගෙන ඉන්නේ. ශ්‍රී ලාංකීය වංශ කතාවේ ආරම්භයේ තියෙන මේ මහ පොළොව ඇතුලේ අපේ දරුවන්ට දරුවන්ගේ දරුවන්ට මුණුබුරියන්ට සත වර්ෂාධික කාලයක් අනාගතයට අවශ්‍ය බල ශක්තිය හංගගෙන ඉන්නේ ගරු අගමැතිතුමනි මේ මහ පොළොව. ඒක ඔබතුමා 2013 මේක බල ශක්ති සංරක්ෂණ කලාපයක් විදියට නම් කරනු ලැබුවේ. මෙතන තමයි අනාගතය. මේ ද්‍රෝණිය තමයි අනාගතය. අපේ ගෑස් නිදි ගම්මන්පිල ඇමතුමා කියනවා ජනාධිපතිතුමා කිව්වා කියලා ඉදිරි වසර 5ක කාල සීමාව තුළදී ඒ අපේ මන්නාරම් ද්‍රෝණියේ ගෑස් මතු කරගන්නට අවශ්‍ය කටයුත්ත නිමා කරන්නට කියලා. මේ අනාගතයට දිදුලන ලකුණු. මේ සියල්ල මැද්දේ සෞභාග්‍යයක දේශයක් පිළිබඳ බලාපොරොත්තු තියාගත්තු අපේ රටේ ජනතාව ඉතාම සතුටින් අනාගතය දිහා බලාවි කියලා අපි කල්පනා කරනවා. අද මේ සභාවේ කියුණා වගේම ගරු අගමැතිතුමනි මේ පළවෙනි අදියර
මෙගවොට් 30ක් අද ඔබතුමා ජාතියට මුදා හැරියා. මේ බලාගාරය ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවෙච්ච බලාගාර ඇතුලේ හරිත සහතිකය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලබා ගන්නට ලං වෙලා තියෙන බලාගාරය. මේ බලාගාරේ විජිත හේරත් මැතිතුමා කිව්වා ඒකක මිලියන 8000ක් වර්ෂ 20ක පුරෝකතනය ඒකක මිලියන 8000ක් හරිත විදුලිය නිෂ්පාදනය කරනවා. ඒ ඒකක මිලියන 8000 හරිත විදුලියට ගියාම ඉතිරි වෙන ඩීසල් ප්‍රමාණය අවුරුදු 20ට ඩීසල් ලීටර් මිලියන 2000ක්. ඒ ලීටර් මිලියන 2000 ඉතිරි කරගත්තම අපි පරිසරයට මුදාහරීමෙන් වළක ගන්න කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මෙට්‍රික් ටන් මිලියන 5.7ක් සංසන්දනය කළා බලන්න. සංසන්දනය කළා බලන්න. අතිගරු ජනාධිපතිතුමාගේ ගරු අගමැතිතුමාගේ නායකත්වයෙන් සෞභාග්‍ය දැක්ම කොහොමද මේ රාජ්‍යයට සෞභාග්‍ය කැඳගෙන එන්නේ කියලා. මම මීට වඩා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම නැවත කෘතවේදී වෙනවා. විශේෂයෙන් මම ඉල්ලීමක් කරනවා අද දවස අපි ජාතික අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕන දවසක්. ජාතික අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕන දවසක්. අපි මිත්‍රවරුනි අඳුරට තියෙන විසඳුම කුමක්ද? අඳුරට තියෙන උත්තරය කුමක්ද? අඳුරට තියෙන උත්තරය එළිය. ඒ එළිය පුනර්ජනනීය බලය මතින් රටට කැඳ ගන්න මේ වෙලාවේ මහා පරිමාණයෙන් කැඳන මේ වෙලාවේ අපි මේ ජාතික අධිෂ්ඨානය ඇති කර ගන්නට ඕනේ කියලායි මම විශ්වාස කරන්නේ. ගරු අගමැතිතුමනි අපි අද මේ ඓතිහාසික දවසේ මුළු රටම දරුවන්ට ආදරය කරන අනාගතයට ආදරය කරන හැම දෙනාම එකතු වෙලා මේ අධිෂ්ඨානය වෙනුවෙන් එකතු වෙන්නට ඕන කියලා කියන එකයි අපේ උවමනාව අපේ බලාපොරොත්තුව. අපි කොයිතරම් දුෂ්කරතා මැද වුවත් අපි අනුගමනය කළ හැකි බල ශක්තියින් වෙනුවෙන් ඉතාමත්ම ප්‍රගතිශීලී පියවරකට අද මේ පා තියලා තියෙන වෙලාවේ බල ශක්ති ශ්‍රී ලාංකීය ස්වාධීනත්වය ශ්‍රී ලාංකීය බල ශක්ති ස්වාධීනත්වය සහ ස්වයංපෝෂිතභාවය පිළිබඳව බලාපොරොත්තු ඇති කරගත්තු මේ වෙලාවේ මං යෝජනා කරනවා අපේ පාරිභෝජනය වෙනුවෙන් පුනර්ජනනීය බල ශක්ති ප්‍රභවයන් භාවිතා කිරීම කොයිතරම් වැදගත් වෙනවද? ඒ වැදගත්කම පැහැදිලි ලෙස අවබෝධ කරගත් අතිගරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තමගේ ප්‍රතිපත්ති ප්‍රකාශ සෞභාග්‍ය දැක්මට පුනර්ජනනීය බල ශක්ති ප්‍රවර්ධනය ඇයි 70ක් ලෙස ඉලක්කමක් ලෙස ඇතුළත් කරේ. එනිසා මේ පළමු වසර විතරක් මේ ඉදිරි කාල සීමාව තුළදී ඒ අපේක්ෂිත වගකීම අපේක්ෂිතයන් වාගේම පෙර නොවිවිරු ස්වභාවයේ දැවැන්ත අභියෝගයන් මැද්දේ වුණත් අපි සියලු දෙනාම දන්නවා අද අපිට මිහිකත ගොඩක් පාඩම් උගන්වලා තියෙන වෙලාවේ විශ්වීය මාරයෙකු ලෙසින් ව්‍යාධියක් පැමිණිලා අපිට අභියෝග කරන වෙලාවේ මම විශ්වාස කරනවා මේ අභියෝග මැද්දේ ඒ ඉලක්කයන් සපුරා ගැනීමේ දිගු ගමනක සාරම්භක පියවර සමාරම්භක පියවර තබමු මේ වෙලාවේ මම අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා අපි ප්‍රාර්ථනා කරගමු පොසිල ඉන්ධන වලින් තොර සමාජයක් අප විසින්
ගොඩනගා ගන්නේ කෙසේද? පොසිල ඉන්ධන වලින් තොර සමාජයක් අපි අනාගතයේ දරුවන් වෙනුවෙන් ගොඩනගා ගන්නේ කෙසේද? ඊටාම සංකීර්ණ අභියෝගයක් වුණත් මම විශ්වාස කරනවා අප වැනි දියුණුවෙන් පවතින රටවලට මෙම සංක්‍රාන්තියට මූලිකත්වය ලබා දිය හැකි බව. එය විවාදාත්මක ප්‍රකාශයක්. මම දන්නවා. නමුත් යථාර්ථය නම් අපේ වැනි රටවල් වල සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයේ ලෙසට පොසිල ඉන්ධන වලට පවතින්නට හැරියොත් එය අවදානම් සහිතයි. අපට පුළුවන් වෙනසක පෙරගමන් කරුවන් වෙන්න. මේ එයට සුදුසුම හෝරාවයි. වෙනත් වචන වලින් කියනවා නම් රටකට එක්කෝ තම දියුණුව නැතිනම් තම පාරිසරික සංරක්ෂණය පුනර්ජනනීය බලශක්තින් සහ ජීවගුණයද යන මාර්ග දෙකෙන් එකක් තෝරාගත යුතුයි. එනිසා ඒ වෙනුවෙන් සෞභාග්‍යයේ දැක්ම පෙරදරිව පෙළ ගැසමුයි කියලා මේ ගෞරවනීය පුරවරයේ ඉඳගෙන සමස්ත දේශයටම ආරාධනා කරමින් ගරු මහින්ද රාජපක්ෂ ආදරණීය නායකයට විශිෂ්ට හැරවුම් ලකුණු කීපයක් බලශක්ති ශේෂ්ත්‍රයෙන් මේ රටට දායද කරපු නායකයා විදියට ඔබතුමාගේ මේ සුරත මේ ඓතිහාසික කටයුත්ත වෙනුවෙන් කැපකිරීම පිළිබඳව නැවතත් ගෞරව කරමින් ස්වාධීන ජාතියක් ලෙස ස්වාධීන දේශයක් විදියට අපි එක්ව නැගී සිටමු කියලා නැවතත් කණ්ඩායමක් විදියට එකට කටයුතු කරමු කියලා ආරාධනා කරමින් සියලුම දෙනාට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2005 වර්ෂයේ සඳහන් කරා වගේම ඔබ හැම දිනාටම සුබම සුබ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙන්නට අවසර ඉල්ලා හිටිනවා. බොහොමත්ම ස්තුතියි. අතිගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම කතෝලික පූජකතුමනි, ඒ වගේම හින්දු කුරුක්කල්තුමනි, මුස්ලිම් පූජකතුමනි, ඒ වගේම අදිනේදී ප්‍රධාන ආර්ධ අමුත්තා ලෙස මේ අවස්ථාවට පැමිණිච්ච ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ඒ වගේම අපේ කැබිනට් අමාත්‍ය ඩලස් අලහප් පෙරුම්ගරු අමාත්‍යතුමනි, ඒ වගේම ඩග්ලස් දේවානන්ද ගරු අමාත්‍යතුමනි, ඒ වගේම කාද මස්තාන් ගරු මන්ත්‍රීතුමා, යදාමිනි ගුණවර්ධන ගරු මන්ත්‍රීතුමා ප්‍රමුඛ සියලුම දේශපාලන අධිකාරියේ මහත්ම මහත්මීනි, ඒ වගේම අපේ අමාත්‍යංශයේ ලේකම්තුමිය, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමා, ඒ වගේම මම හිතන්නේ මේ අවස්ථාව සම්බන්ධලා සිටින අපේ විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා ප්‍රමුඛ මේ බලාගාරය ශක්තිමත් කරන්නත්, ඒ වගේම මේ රටේ ජනතාවට විදුලිය අගහිඟයකින් තොරව ලබා දෙන්න හැමදාමත් වෙහෙස මහන්සි වෙන විදුලි බල මණ්ඩලයේ සියලුම සේවක මහත්මීන්, ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව නියෝජනය කරමින් පැමිණලා සිටින සියලුම නිලධාරී මහත්මීන්, ඒ වගේම ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් පැමිණලා සිටින සියලුම මහත්මීන් ඇතුළු මේ අවස්ථාව සම්බන්ධලා සිටින සියලුම ආරාධ අමුත්තනි සියලු දෙනාගේම අවසරයි. ඒ වගේම සමා වෙන්න ඕන අපේ ආණ්ඩුකාරතුමියක් ඉන්නවා, ආණ්ඩුකාරතුමියකුත් අවසරයි. එhmenan මම හිතන්නේ අද අපි හැමෝටම ඉතාමත් වාසනාවන්ත සහ සන්තෝෂමත් දවසක්. ඒකට හේතුව මම හිතන්නේ අපේ ලේකම්තුමියේ කතාව වෙනුත්, ඒ වගේම අපේ සභාපතිතුමා විද්දගේ කතාව වෙනුත් ඉතාමත් හොඳින් පැහැදිලි. අද අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා මේ රටේ පුනර්ජනනීය බලශක්තියේ මම හිතන්නේ විදුලි බල මණ්ඩලයේ සතු ලොකුම බලාගාරය මහින්ද රාජපක්ෂ ගරු අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් ජනතා අයිතියට පත් කරන්න අපට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒක මම හිතන්නේ විදුලි බල මණ්ඩලයට, අපේ අමාත්‍යාංශයට අපට සතුටක් පමණක් නෙමෙයි, රටටම සතුටු වෙන්න පුළුවන්, රටටම hina වෙන්න පුළුවන්, රටටම අනාගතය ගැන බලාපොරොත්තු වෙන්න පුළුවන් කාරණාවක්. ඒ මොකද මේ පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ජාතික විදුලි බල පද්ධතියට උත්පාදනය වීමේ යම් හොඳ
කීපයක් මං හිතන්නේ මේ කතාව වලින් කියවුණා. එකක් තමයි මං හිතන්නේ අපේ විද්ද කිව්වා වගේම කරු අග්‍රාමාත්‍යතුමනි රුපියල් 8කට විදුලි ඒකකයක් නිෂ්පාදනය කරගන්න පුළුවන් කියලා කියන්නේ බැරි වෙලා හරි මේ බලාගාරය නැති වුණා නම් අපිට සිද්ධ වෙනවා ඩීසල් වලින් මේ විදුලිය ජනනය කරගන්න. එහෙමනම් යුනිට් මිලියන 400ක් කියලා කියන්නේ අපි රුපියල් 22න් වැඩි කරපුවාම බිලියන 8ක් නම් මේ ව්‍යාපෘති සඳහා අපිට වැය වුණේ US ඩොලර් මිලියන 135කට ආසන්න ප්‍රමාණයක් රුපියල් වලින් හැදුවොත් එහෙම බිලියන 25ක් පමණ. එහෙමනම් හරියටම අපි ගණන් හදලා බැලුවොත් අවුරුදු 3ක් තුල මේක අපි ලාභයක් බවට පත් කරගන්නවා. මේ ලාභේ රටේ ආර්ථිකයට පමණක් නෙමෙයි මං හිතන්නේ අනාගතයේදී අතිගෞරව ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන 70%ක පුනර්ජනනීය බල ශක්තියෙන් මේ අපි ජාතික විදුලි බල පද්ධතිය පෝෂණය කරොත් එහෙම අපට පුළුවන්කම ලැබෙනවා ජනතාවට අඩු මුදලට විදුලිය ලබා දීම පමණක් නෙමෙයි රටේ ආර්ථිකයට විශාල සැහැල්ලුවක් දැන් තියෙන බර අඩු කරගන්න රටේ ආර්ථිකය ශක්තිමත් කරගන්න විශාල හයියක් වෙනවා. එහෙමනම් මං හිතන්නේ මේක ආරම්භයක්. ඒ ආරම්භය අපි තවත් පැත්තෙන් සතුටු වෙනවා. මොකද මේ ව්‍යාපෘතිය අවුරුදු 6ක් තුල අද අපි විවෘත කරත් ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් ඔබතුමා ජනාධිපතිවරයා විදියට 2014 පෙබරවාරි මාසේ දාපු කැබිනට් පත්‍රිකාවකින් තමයි මේ වැඩසටහන ආරම්භ වෙන්නේ. එහෙමනම් එදායේ තිබ්බ මුල්ගල ඒ මුල් පියවර නිසා අවුරුදු 6කට පසුව අපට පුළුවන්කම ලැබිලා තියෙනවා මේ බලාගාරය සාර්ථක කරගන්න. එහෙමනම් ඔබතුමාගේ අග්‍රාමාත්‍යවරයා විදියට අද මේක ජනතා අයිතියට පත් කරා වගේම වර්තමානයේ ජනාධිපතිතුමා පුනර්ජනනීය බල ශක්තිය පිළිබඳ විශාල විශ්වාසයක් තියලා අපිට ඉලක්කයක් ලබා දීලා තියෙන නිසා අපි විශ්වාස කරනවා මේ ඉදිරි කාල සීමාව පුනර්ජනනීය බල ශක්තිය විශාල වශයෙන් අපේ ජාතික විදුලි බල පද්ධතිය පෝෂණය කරන්න අපට රටේ රාජ්‍ය නායකයාගේ ආශිර්වාදය අග්‍රාමාත්‍යතුමාගේ ආශිර්වාදය ඒ වගේම අපි හැමෝගේම සහයෝගය තුල අපට පුළුවන්කම ලැබෙනවා රටට මේ යහපත අනාගතයේදී ඉෂ්ට කරන්න. එhmenan ගරු අග්‍රාමාත්‍යතුමනි මේ ව්‍යාපෘතියට වසර 6ක් ගියාට අපි හිතන්නේ නැහැ ඉදිරි ව්‍යාපෘති ටිකට මෙච්චර කාලයක් ගත කරන්න. මොකද රටේ කල යුතු දේ හරියාකාරව නියම වේලාවට කරොත් තමයි ඒකේ වාසිය ගන්න පුළුවන්කම තියෙන්නේ ආණ්ඩුවකට රටකට ජනතාවට ඒ වාසිය ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ නියම දේ නියම වේලාවට හරි වේලාවට කරොත්. ඒ නිසා බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමාගේ ආශිර්වාදය තුල ඔබතුමාගේ ආශිර්වාදය තුල ඉදිරි ව්‍යාපෘති සියල්ලම ඉතාමත් කඩනමින් අපි ජනතාවට මේ රටේ විදුලි බල නිෂ්පාදන අපි එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කරු අග්‍රාමාත්‍යතුමනි මේ වෙනකොට අපි අපේ අමාත්‍යාංශයේ විදියට අපි කරු ඩලස් අලහප්පරම ඇමතුමත් සමග සාකච්ඡා කරලා විදුලි බල මණ්ඩලයත් සමග සාකච්ඡා කරලා අපි සූදානම් කරලා තියෙනවා මේ වගේ තවත් උද්‍යාන දෙකක්. අපි උද්‍යාන 3ක් රටේ ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි උද්‍යානය මන්නාරමේ සුළං විදුලි බලාගාරය. මෙතන මෙගාවොට් 100ක් අද ජනතා අයිතියට පැවරනවා වගේම ඉදිරි කාලය තුල බලාපොරොත්තු වෙනවා තවත් මෙගාවොට් 300කට ආසන්න ප්‍රමාණයක් මේ උද්‍යානය තුල ඇති කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඊගරු අග්‍රාමාත්‍යතුමනි මම පූර්ණයෙන් ගිහිල්ලා දිසාපතිතුමත් සමග සාකච්ඡා කරා. අපි ඊළඟ බලාගාරය වෙන්නේ ඊළඟ පාක්ෂික වෙන්නේ පූර්ණයෙන් වල. එතන අපිට පුළුවන්කම ලැබෙනවා සූර්ය බලයෙන් මෙගාවොට් 150කුත් ඒ වගේම සුළං විදුලි බලාගාරය මෙගාවොට් 240කුත් අපි සැලසුම් කරලා තියෙනවා. ඒ අනුව දෙවෙනි බලාගාරයේ විදියට දෙවෙනි පාක්ෂික විදියට තවත් මෙගාවොට් 290ක් 390ක් අපි ජාතික විදුලි බල පද්ධතිය එකතු කරන්න අපි සැලැස්මක් හදලා බලාගෙන ඉන්නවා. ඒ වගේම සියඹලාණ්ඩුව ප්‍රදේශයේ අපි සූර්ය බලයෙන් විදුලිය තවත් මෙගාවොට් 100ක් අපි ජාතියට දායාද කරන්න බලාපොරොත්තුලා ඉන්නවා. ඒ නිසා මේ ආණ්ඩුව තුල ජනාධිපතිතුමාගේ සහ ඔබතුමාගේ නායකත්වයෙන් අපි බලාපොරොත්තු වෙනවා පුනර්ජනනීය බල ශක්තියේ මහා පෙරලියක් මේ රටේ ඇති කරන්න මේ උද්‍යාන තුන මගින්. ඒ වගේම ඔබතුමා පහුගිය අයවැයේදී කතාවේදී ප්‍රකාශ කරා වගේම අපි තවත් සැලසුම් රාශියක් අපේ තියෙනවා පුනර්ජනනීය බල ශක්තිය එකතු කිරීම සඳහා. ඒකේ ප්‍රධානම දේ තමයි ගරු අග්‍රාමාත්‍යතුමනි ඔබතුමා කතාවේදී කිව්වා අපිට මතකයි රටේ ජනතාව දැන් බලාගෙන ඉන්නවා දැස් දැල්වගෙන ඉන්නවා. අපි කිව්වා නිවාස ලක්ෂයක් සඳහා දුප්පත් අහිංසක පවුල් ලක්ෂයක් වෙනුවෙන් අපි විදුලිය නොමිලේ ලබා දීම සඳහා සූර්ය පැනල් අපි ලබා දෙනවා කියන කාරණේ. මේ ගරු ජනාධිපතිතුමනි විදුලිය එකතු කර ගැනීමක් පමණක් නෙමෙයි. මේ මගින් අපි බලාපොරොත්තු වෙනවා ජාතික විදුලි බල පද්ධතියේ මෙගාවොට් 500ක්
අපි එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ 500 ලාභයේ පමණක් නෙමෙයි. අපි බලාපොරොත්තු වෙනවා මේ පවුල් ලක්ෂයට රුපියල් 13250ක නැත්නම් 13500ක ආදායමක් ලැබෙනකොට රුපියල් 10000ක් ණය ගෙවුවාම තවත් රුපියල් 3500ක ආදායමක් මේ පවුලට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මම නම් යෝජනා කරන්න කරු අග්‍රාමාත්‍යතුමනි සමෘද්ධියෙන් රුපියල් 2500ක් ලබන පවුල් ලක්ෂයක් අපට බාර දුන්නොත් අපට පුළුවන්කම ලැබෙනවා අර සමෘද්ධියෙන් වර්ෂයකට පවුලකට රුපියල් 2500ක් දෙන එක නවත්තලා ඒ අය ආණ්ඩුවෙන් මුදලක් ලැබෙනකන් බලාපොරොත්තුලා ජීවත් වෙන පවුල් ලක්ෂයක් නෙමෙයි තමන්ගේ දෙපයින් නැගී සිටින පවුල් ලක්ෂයක් බවට අපට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි විදුලි බල අමාත්‍යාංශයේ විදියට පුනර්ජනනී බලශක්ති අමාත්‍යාංශයේ විදියට විදුලි බල මණ්ඩලයේ විදියට අපි මේක මං හිතන්නේ ජාතික විදුලි බල පද්ධතියට විදුලිය එකතු කර ගැනීමක් පමණක් නෙමෙයි මේ සමාජය ශක්තිමත් කරන පවුල ශක්තිමත් කරන පවුල් ලක්ෂයක් ශක්තිමත් කරන ව්‍යාපෘතියක් විදිහට තමයි අපි මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම කරු අග්‍රාමාත්‍යතුමනි ඔබතුමා ආවයි කතාවේදී තවත් එක් යෝජනාවක් ගැන අපි කතා කරා. ඒ තමයි ගමට විදුලි බලාගාරයක් කියන විදුලි බලාගාර 10000ක් අපි නිර්මාණය කරන්න. මේ සඳහා මේ වෙනකොටත් විදුලි බල මණ්ඩලය අපිට ට්‍රාන්ස්ෆෝමර් 10000ක් නම් කරලා දීලා තියෙනවා. ඒ අනුව අපිට පුළුවන්කම ලැබෙනවා ජාතික විදුලි බල පද්ධතියට තවත් මෙගාවොට් 1000ක් අපිට එකතු කරන්න පුළුවන්කම ලැබෙනවා සූර්ය බලය මගින්. ඒ වගේම කරු අග්‍රාමාත්‍යතුමනි මේ ව්‍යාපෘතියත් විදුලිය එකතු කර ගැනීමක් පමණක් නෙමෙයි. අපි බලාපොරොත්තු වෙනවා මේ 10000න් ව්‍යාපාරිකයෝ 10000ක් හදන්න. කරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ඔබතුමාගේ ආශිර්වාදයෙන් මේ ව්‍යාපෘතියෙන් අපි ව්‍යාපාරිකයන් ගමේ ව්‍යාපාරිකයන් 10000ක් ශක්තිමත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මම හිතන්නේ ව්‍යාපාරිකයන් 10000ක් හැදෙනවා. මෙගාවොට් 1000ක් ජාතික විදුලි බල පද්ධතිය එකතු වෙනවා. එපමණක් නෙමෙයි මම හිතන්නේ රැකියා තවත් දසලක්ෂ ගාණක් නිර්මාණය වෙනවා. අපි මේ කතා කරපු සියලුම දේවල් ක්‍රියාත්මක කරන්න කරු අග්‍රාමාත්‍යතුමනි ලංකාවේ ලියාපදිංචිලා ඉන්නේ සෝලා කම්පනීස් ගත්තොත් එහෙම 200කට අඩු ප්‍රමාණයක්. එhmenan මේ 200ට මේ තියෙන සියලුම වැඩ ටික ලැබුණාම මං හිතන්නේ අලුත් රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ රැකියා නිර්මාණය වෙනවා පමණක් නෙමෙයි අද මං හිතන්නේ රැකියා බලාගෙන ඉන්න තරුණ තරුණියන්ට අලුත් ශේෂ්ත්‍රයක් එක්ක පුනර්ජනනී බලශක්තියට දායක වීමේ හැකියාව ලැබීම තුළ අපට විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ නව පාඨමාලා නව තාක්ෂණය මේ සියල්ලම අපට රටට ගේන්න පුළුවන්කම ලැබෙනවා. ඒ අනුව මම හිතන්නේ පුනර්ජනනී බලශක්තියේ නව පියවරක් පමණක් නෙමෙයි මහා පෙරලියක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරි කාල සීමාව තුළ. ඒ වගේම කරු අග්‍රාමාත්‍යතුමනි අපි තවත් බලාපොරොත්තු වෙනවා රාජ්‍ය ආයතන සඳහා සූර්ය බලයෙන් විදුලිය ලබා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට මම හිතන්නේ අපි ආණ්ඩුවක් විදියට මුදල් අමාත්‍යාංශයෙන් සෑම වසරකම විශාල මුදලක් වියදම් කරනවා රාජ්‍ය ආයතන විදුලි බිල සඳහා. ඒ සඳහාත් අපි යෝජනා කරලා තියෙනවා ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එක හරහා අපට ලැබෙන මිලියන 100 හරහා අපි රාජ්‍ය ආයතනවල ලබා ගන්න විදුලිය නොමිලේ ලබා ගන්න පුළුවන් ආකාරයට ඒ අයගේ බිල එනවා රුපියල් 50000ක් අපි 50000ක ආදායමක් ගන්න පුළුවන් සූර්ය බල පද්ධතියක් ලබා දුන්නාම ආණ්ඩුවට මං හිතන්නේ මුදල් අමාත්‍යාංශයට ඒ බිල අවුරුදු පතා මාස පතා ඒ රාජ්‍ය ආයතන එවන් වුමනාවක් නැහැ. එhmenan මෙවැනි සැලසුම් එක්ක අපි ගියොත් ඉදිරි වසර 5 තුල අපට පුනර්ජනනීය බලශක්තිය එකතු කරලා ජාතික විදුලි බල පද්ධතිය ශක්තිමත් කරනවා පමණක් නෙමෙයි මේ රටේ ආර්ථිකයට වියදම් අඩු කරලා විශාල සහනයක් ලබා ගන්නත් ඒ තුල අපි බලාපොරොත්තු ඉලක්කයට ලෝකයේත් එක්ක ලංකාව ඉස්සරහට ගෙන යන්න ඒ ලෝකයේ යන වේගයෙන් ලංකාව ඉස්සරහට ගෙන යන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන ඔබතුමාට අපි රාජ්‍ය අමාත්‍යාංශයක් විදියට මෙවර අයවැය සඳහා අපි ඉදිරිපත් කරපු යෝජනා පහම ඔබතුමාගේ අයවැය කතාව තුළ තිබ්බ පමණක් නෙමෙයි ඒ සඳහා ජනාධිපතිතුමාගේ ආශිර්වාදයත් ඔබතුමාගේ ආශිර්වාදයත් ඒ මුදල් අමාත්‍යාංශ සියලු දෙනාගේ සහයෝගය ලැබීම නිසා අපට පුළුවන්කම ලැබෙනවා කණ්ඩායමක් විදියට තනි පුද්ගලයෙක් විදියට නෙමෙයි කණ්ඩායමක් විදියට මේ රටේ පුනර්ජනනී බලශක්තියත් එක්ක ජාතික විදුලි බල පද්ධතිය ශක්තිමත් කරන ගමන්ම මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නත් මේ රටේ පවුල් සමාජය ඒ ගොඩනගෙන්නත් අපට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ඉදිරියේදී ඔබතුමාලා අපි හැමෝම එකතු වෙලා මේ ගමන යා යුතු වෙනවා. ඒ සඳහා රාජ්‍ය නායකයාගේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදය අපට ලැබෙනවා. ඒ වගේම කරු අග්‍රාමාත්‍යතුමාගේ ආශිර්වාදය අපට ලැබෙනවා. එhmenan ඩලස් සලහපුර මැතිතුමත් මමත් විදුලි බල මණ්ඩලයත් අපේ අමාත්‍යාංශ ලේකම්තුමිය අපේ ලේකම්තුමා ඇතුළු සියලු දෙනාම
අපේ ඉලක්කය වෙලා තියෙන්නේ මේ කියන ඉලක්කය කරා රට ගෙන යන්න. ඒ සඳහා අපි එකමුතුව ශක්තිමත්ව වැඩ කරනවා කියන එකත් අපි ජාතියට කියන්න ඕනකම තියෙනවා. ඒ වගේම කරු අග්‍රාමාත්‍යතුමනි මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න මම හිතන්නේ විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා ප්‍රමුඛ අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමිය සහ තුමා ප්‍රමුඛ මේ විදුලි බල මණ්ඩලයේ සියලුම දෙනා විශාල සහයෝගයක් දැක්වුවා. ඒ සඳහා මම විශාල කැපකිරීම කරා. මම නම් ගම් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද එක නමක් හරි කියවුන් නැත්තම් එහෙම හිතරේ දෙන්න පුළුවන්. හැබැයි සභාපතිතුමාගේ ඉඳන් බොහොම සුළු සේවකයා දක්වාම විශාල සහයෝගයක් මේ වෙනුවෙන් කැප කරා. මම හිතන්නේ මේකේ එළියේ ඉන්න එකත් ටිකක් අමාරුයි. හැබැයි අපි දන්නවා විදුලි බල මණ්ඩලයේ ඒ සියලු නිලධාරි මහත්මීන් තමන්ගේ පවුල තමන්ගේ ගෙවල් ඒ වගේම කොරෝනා කාලය තුල ලෙඩ වෙයිද නැද්ද කියන මේ සියලු දේ පැත්තකින් තියලා මේ විදුලි බල පද්ධතියට අවශ්‍ය කරන ඒ අලුත් බලාගාර නිර්මාණය කරන්න සහයෝගය ලබා දෙන්න විශාල වෙහෙස මහන්සියක් දැරුවා. ඒ සියලු දෙනාටමත් අපි ස්තුතිවන්ත කරන්නත් මේ අවස්ථාව පාවිච්චි කරනවා. මොකද ඒ හයිය තුල තමයි ඒ ශක්තිය තුල තමයි අපිට ඉදිරි කාලය තුල ඒ වේගවත් ගමන යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා ඔබතුමාලාගේ සහයෝගය ඔබතුමාලාගේ ශක්තිය තමයි අදගරු අග්‍රාමාත්‍යතුමා හරහා අද අපි ජනතා අයිතියටපත් කරේ. ඒ පිළිබඳවත් අපි සිහිපත් කරමින් අනාගතයේදී අපි බලාපොරොත්තු ඉලක්ක කරා යන්න ඔබතුමාගේ ආශිර්වාදය තුල මේ ඉදිරි වසර 3 තුල අපි ඒ ඉලක්කය කරා යනවා කියන එකත් මතක් කරමින් ඒ සඳහා අපි හැමෝම එක ගමනක් ඒ කණ්ඩායමක් යමු කියලාත් මතක් කරමින් ඒ සඳහා රටේම ජනතාවගේ අපට ආශිර්වාදය සහයෝගය අවශ්‍යයි කියන එකත් සිහිපත් කරමින් මාන් හින්නවා ස්තුතියි.